ආයෝවන් දුවේකුට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ අතකය. අද මම පාඩම ආරම්භ කරන්න කලින් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ කැමතිද හදිසි ආපදාවකදී හෝ අනතුරකදී අන් අයගේ ජීවිතය රැකලා ගන්න? ඔබ ඒ සඳහා සූදානම්? තවම නැහැ නේද? එසේනම් අද පාඩම සාකච්ඡා කිරීමෙන් පසු ඔබට හැකි වේවි අම්මාගේ, තාත්තාගේ, එහෙමත් නැත්නම් සොයුරියන්ගේ, හිතවතුන්ගේ හෝ ඕනෑම අයෙකුගේ ජීවිතය රැක ගන්න යම් උපකාරයක් කරන්න. එසේනම් අපි ආරම්භ කරමු අද දවසේ පාඩම. අපේ මාතෘකාව තමයි එදිනෙදා මුහුණ දෙන අනතුරු හා ප්‍රථමාධාර ගැන දැනගනිමු. හොඳයි දුවේ පුතේ. ඕනෑම පුද්ගලයේ නොසිතූ අවස්ථාවක ඕනෑම ස්ථානකදී හදිසි අනතුරකට හෝ ආපදාවකට මුහුණ දෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක පුද්ගලයාගේ ජීවිත අවදානම් අතුරලා ඔහුගේ ජීවිතය රැකලා දෙන්න අපිට පුළුවන් ප්‍රථමාධාර කිරීම මගින්. එහෙනම් අපි මුලින්ම බලමු ප්‍රථමාධාරයක් කියලා කියන්නේ මොකක්ද කියන එක. යම් හත්ය අනතුරක් හෝ ආපදාවක් සිදු විට නිශ්චිත වෛද්‍ය ආධාර ලබා දෙන තෙක්කෝ රෝහලකට යොමු කරනවා. ලබා දෙන මූලික ආධාර හෝ සහාය ප්‍රථමාධාරය අපිට හඳුන්වන්න පුළුවන්. මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට ප්‍රථමාධාර වල අවශ්‍යතාවය, ප්‍රථමාධාර ලබා ගැනීම මූලික සිද්ධාන්ත, ප්‍රථමාධාර ලබා දෙන්නා තුල තිබූ ගුණාංග, ප්‍රථමාධාර ලබා දීම සිදුවන සුලභ අවස්ථා මොනවාද යන්න අධ්‍යයනයට පුළුවන්කම ලැබෙනවා. ප්‍රථමාධාර ලබා දීමේ අපේක්ෂිත අරමුණු මොනවාදයි අපි දැන් බලමු. රෝගියාගේ ජීවිතය බේරා ගැනීම, රෝගී තත්ත්වයේ බරපතල වීම වැළැක්වීම, සංකූලතා හැවත් අපහසුතා ඇතිවීම අවම කිරීම, ඉක්මනින් සුවය ලබා ගැනීමට අවශ්‍ය උපකාරය ලබා දීම මෙම ප්‍රථමාධාර දීමේ අපේක්ෂිත අරමුණු ලෙස අපිට දැකිය හැකියි. දුවේ පුතේ, අපි දැන් බලමු ප්‍රථමාධාර ලබා දීමේ මූලික සිද්ධාන්ත මොනවද කියලා. මනා නිපුණතාවයෙන් යුක්ත ප්‍රථමාධාර කර්මයේ රෝගියාගේ සොයා බලා ඔහුගේ තත්ත්වය අවබෝධ කරගෙන ඔහුට ජීවිතාධාර ලබා දීම මෙහිදී සිද්ධ වෙනවා. ඒ සඳහා අපි භාවිතා කරන ප්‍රධාන සිද්ධාන්තය වෙන්නේ ABCDE සිද්ධාන්තය. එහෙමත් නැත්නම් ක්‍රමයේ ලෙස අපිට හඳුනා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. හොඳයි දුවේ පුතේ, අපි දැන් බලමු මේ කෙටි අක්ෂර වලින් හඳුන්වා දී ඇති සිද්ධාන්තයේ කුමක්ද යනවා. ඒ අපිට අපිට තේරුම් කරන්නේ එයාගේ ශ්වසන මාර්ගය, breathing ශ්වසනය, පියකුරෙන් circulation උදර සංසරණය, දියකුරෙන් deformity ආබාධයන්, ඊයකුරෙන් environment පරිසර තත්ත්වය පිළිබඳව ඔබට හඳුනා ගන්න පුළුවන්. අපි දැන් මේවා එකින් එක විග්‍රහ කර ගමු. හොඳයි, දැන් අපි බලමු ශ්වසන මාර්ගය පිළිබඳව. මෙහිදී අපි රෝගියා දක්වන ප්‍රතිචාරකයේ අවධානය යොමු කරමින් ඔහුගේ ශ්වසන මාර්ගයේ නිර්පද්‍රිත පිළිවෙල පරීක්ෂා කර බලනවා. ඒ නොමැතිව යමක් සිදුවියක් නම් ඒ ඉවත් කිරීමට අවශ්‍ය අතුරු කිරීම සිදු කරන්න ඕන. ඉන්න අරතෝ එකට නලවමත් තබා අපි විතර මුදුව ඔතනීම ඒ රූප සටහනේ දැක්කන ආකාරයට සිදු කිරීම කරන්න ඕන. බෙල්ල තුවාල වියක් නම් අපි ඔහුගේ ගෙල ප්‍රදේශ දෘಢ පොළවයක් භාවිතා කිරීම සුකුම්නාවට විය හැකි හානි වළක්වා ගැනීමට ඉතාම වැදගත් පියවරක් ලෙස සලකන්න පුළුවන්. වායු මාර්ගය අවහිර විය හැකි අවස්ථා ලෙස දියෙදුණු අවස්ථාවක්, උගුරේ යමක් ස්ථිර වූ අවස්ථාවක්, ආහාර පිට උගුරේ යාමකදී ක්ලාන්තය ඇති වූ අවස්ථාවක හා උත්සී නැතුණු අවස්ථාවක අපි මෙම ක්‍රියාකාරකම් නිරතවී ඔහුගේ රෝග තත්ත්වය හඳුනා ගැනීම, නිශ්චය කිරීම, පිළිපැදීම කළ යුතු දෙයක්. අපි දැන් ශ්වසනය ගැන කතා කරමු. සාමාන්‍ය ආකාරයක ශ්වසනය එහෙම නැත්නම් හුස්ම ගැනීම සිදුවේදයි පරීක්ෂා කර බැලීම මෙතනදී අපි අපේක්ෂා කරනවා. මේ සඳහා අපිට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් දෙකක් උපදවා ගන්න ලැබෙනවා. ඒ ක්‍රියාකාරකමක් තමයි මේ ආකාරයෙන් නාසයට අපේ පිට අල්ල ඇල්ලීමෙන් ඔහුගේ ශ්වසනය අපේ අතට දැනෙනවායි නිරීක්ෂණය කිරීම. දෙවැනි අවස්ථාවේදී අපිට පුළුවන් සමාජයේ සම්පූර්ණ ප්‍රදේශයේ රෝගියාගේ නාසයට ලක් කර උලන් ගැටෙනවායි හොයා ගන්න. ඒ වගේම රෝගියාගේ උරේ පහත් වෙනවායි නිරීක්ෂණය කිරීම තුළින් ශ්වසනය කරනවාද නැද්ද යන්න අපට නිගමනය කරන්න අවස්ථාව ලැබෙනවා. රෝගියා හුස්ම ගැනීම කරන්නේ නැත්නම් අපිට සිදු වෙනවා
ඔහුට උතුම් ශ්වසනය ලබා දීම සිදු කරා. එතකොට මේ විදිහට ශ්වසනය ඇහිදින අවස්ථාවක අපිට දකින්න පුළුවන් දියේ කිදුණු අවස්ථාව, උගුර යමක් ස්ථිර වූ අවස්ථාවක, එමත් නැත්නම් ක්ලාන්තය ඇති වූ අවස්ථාවක, සැකින් ගැටෙන අවස්ථාවක හා පිළිසී සිටින අවස්ථාව, එමෙන්න විදුලිතර වැටෙන අවස්ථාවක ඔහුගේ ශ්වසනය ඇහිදීමේ අවධානමක් තියෙනවා. ඒ කෙරේ අපි අවධානය යොමු කරමින් ඔහුව පරීක්ෂා කර බැලීම යාම වැදගත් කාරණාවක් වෙනවා. දැන් රෝගියාගේ රුධිර සංසරණය පිළිබඳව හොයා බලනවා අපිට රෝගියාගේ මැණික් කටුව හෝ බෙල්ලේ පැත්තෙන් හෝ පාදයේ නාඩි වැටෙන ආකාරය නිරීක්ෂණය කිරීම තුළින් ඔහුගේ රුධිර පීඩනය සිදු වෙනවාදයි හොයා බැලීම කරන්න පුළුවන්. රුධිර පීඩනය සිදු වෙනවා නම් අපිට ඔහුගේ හෘදයේ ක්‍රියාත්මක නොවෙනවා නම් පපු සම්පීඩනය ලබා දීම තුළින් නැවත හෘදයේ ක්‍රියා කිරීමට ප්‍රථමාධාරකරු ක්‍රියා කිරීම ඉතාම වැදගත් වෙනවා. එතකොට අපි දැන් බලන්න ඕන මේ රුධිර සංසරණය ඇනෙහිින්න බලපාන අනුකූල හෝ ආපදා මොනවාද යනවාද? දියේ කිලුණු විට, විදුලි සැර වැදීමකදී, එමත් නැත්නම් උස්සකින් වැටුණු විට, වාහනයකට යට වූ විට, එමත් නැති විට, සර්පෙක් දෂ්ටකල විට, දිගේ හෘද ස්පන්දනය නැවතීමට ඉඩකඩ තියෙනවා. ආබාධිත තත්ත්වය. පුද්ගලයා විවිධ හේතුන් මත ආබාධිත තත්ත්වයන් වලට ගොදුරු වෙනවා. වැටීම, එමත් නැත්නම් නායෑමකට ලක් වීම, වාහනයකදී සිදුවන අනතුරක්, මේ වගේ හේතු මත ඔහුගේ කොඳුරට තේවි එහෙම නැත්නම් අස්ථිපත්‍යයේදී යම් හානියක් වෙන්න පුළුවන්. එවන් අවස්ථාවක අපි කටයුතු කළ යුත්තේ කෙසේදයි දැනගැනීම ඉතාම වැදගත් වෙනවා. මෙතෙන්දී ගොඩක් වෙලාවට අපිට පුළුවන් මේ ආබාධය ඇති වී ඇති ස්ථානය අනුව කළ යුතු ප්‍රථමාධාර විදිය පිළිබඳ සැලකිල්ලක් ගන්න. දෙල්ලට නම් වෙලා තියෙන්නේ මේ අනතුර අපිට පුළුවන්කම ලැබෙනවා අපිට දුඩ පොළරයක් හොයාගැනීමේ හැකියාව තියෙන එය භාවිතා කිරීමෙන් ඔහු සුරක්ෂිත කිරීම. ඒ නොමැතිනම් අපිට එම මොහොතේ සකසාගත් ආධාරකයක් මගින් ඔහුගේ දෙල්ල සුරක්ෂිත කිරීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම කොඳුරට පෙළට හානියක් කියලා අපිට පැහැදිලිනවා නම් ගෑල්ලක් උඩ පැනීම මගින් ප්‍රවාහනය කිරීම රෝගියාගේ දීර්ඝකාලීන ආබාධ අවම කිරීම සඳහා වැදගත් වෙනවා. අපට පාදයට වන අනුකූලවලදී ඔහුගේ අපට හෝ පාදයට පපුම් තබා බැඳීම මගින් ඒ විස්තරව තබා ගැනීම රෝහලට පිළිමින් ඉක්මනින් එම ආබාධ රක්තයේ දුර කර ගැනීමට අපට අවස්ථාව ලැබෙනවා. අපි දැන් කතා කරන්නේ නිරාවරණය හා පස්සර තත්ත්වය පිළිබඳව. අපිට රෝගයේ සමූලිත ඔහු පරීක්ෂණයෙන් නිරීක්ෂණය කිරීම නැත්නම් පරීක්ෂා කිරීම කරන්න ඕන. ඔහු ඉන්නේ අනාරක්ෂිත ස්ථානයක නම් වහාම ඔහු ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යන මුලින්ම සිදු කරන්න ඕන. ඒ වගේම රෝහල්ගත කරන තුරු හෝ වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන තුරු ඔහු ආරක්ෂිත ඉරියව්වක තබා ගැනීම අපි කළ යුතු දෙයක්. රිකවරි පොසිෂන් විදිහට අපි මේ අවස්ථාව සලකනවා. ඔබට මේ විශ්වන්නේ එම රිකවරි පොසිෂන් කියන අවස්ථාවට ආබාධයට ලක් වූ එහෙම නැත්නම් රෝගී තත්ත්වයට ලක් වූ පුද්ගලයා ස්ථානගත කරන ආකාරය. අපි වැඩිදුරටත් අපි ඉදිරි පාරමකදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග මෙම අවස්ථාව අත්හදා බලමු. මෙම නිරීක්ෂණයෙන් අනතුරුව රෝගියා උස්ම නොගන්නවා නම් එහෙම නැත්නම් ශ්වසනය කිරීමට සිදු කරන්නේ නැත්නම් අපිට සිදු වෙනවා ඔබට උතුම් ශ්වසනය හා පපු තෙරතුම ලබා දෙන්න. එතකොට දරුවෙකු නම් එහෙම නැත්නම් ළමයෙක් නම් එහෙම නැත්නම් වැඩිහිටියෙක් නම් ඒ අවස්ථාව ගැළපෙනසේ පපු තෙරතුම ලබා දීම ප්‍රථමාධාරකරුගේ වගකීමක් වෙනවා. පළපුරුදු ප්‍රථමාධාරකරුවේ මේ පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. මිනිත්තුකට වාර 100ක් පමණ වේගයෙන් පපු තෙරතුම සිදු කරන අතර ඒ සඳහා ශරීරයේ පුණෙන් එකට පමණ ගැඹුරකට පපුව තෙරපීම සිදු කරන්න ඕනේ. ප්‍රතිවසනය සිදු කරන්නේ පපු තෙරතුම වාර 30කට කාර්යයක් බැගින්. මේ අනුපාතය ලෙස දැක්කොත් 30ට 2ක්. ඒ නොමැතිනම් පපු තෙරතුම 30 වාරයක් සිදු කොට ප්‍රතිවසන දේවතාවක් ලබා දීම තමයි විවිධ ඉන්නේ. ඔබට මේ රූපරාමයේ දකින්න ලැබෙන්නේ පපු තෙරතුම සිදු කරන ආකාරය. මෙවන රූපරාමයේ ඔබ දකින්නේ ප්‍රතිවසනය ලබා දෙන ආකාරය. තුන්වෙනි අවස්ථාව විදිහට අපිට
පොඩි දරුවෙකුට පුදුම කුසලයේ හා පසුතැරුම ලබා දෙන ආකාරය දකින්න ලැබෙනවා. මේ වැඩිහිටි පුද්ගලයාට ලබා දීමේදී පුළු ශරීරයේ බර යොදමින් අත් දෙකෙන්ම තමයි සිද්ධ කරන්නේ. මේ කුඩා දරුවෙකුට ලබා දෙනකොට අඟිලි දෙකකින් තමයි මේ අවස්ථාව සිදු කළ යුත්තේ. ඒකට මේ සඳහා අපි යොදාගන්නේ ප්‍රායෝගිකව මේවා පුහුණු වීම සඳහා මේ වගේ ධර්මයක්. ඒකනම් සකසාගත් ශරීර කොටස. එසේ නොමැතුව ඉන්ද්‍ර සංසරණයේ සිදුවෙන පුද්ගලයෙක් හා වෙන ක්‍රියාවක් කිරීම කොහෙත්ම නොකළ දෙයක් බව මනසේ මතක තබා ගත යුතුයි. ප්‍රථමාදාර ලබා ගැනීම සතුටු ගුණාංග. සෑම කෙනෙකුටම හොඳ ප්‍රථමාදාර කරුණක් වෙන්න හැකියාව නැහැ. ඒකට හේතුව තමයි ඔහු කපු මේ පහත සඳහන් ගුණාංග හොඳින් පිළිදා තිබේ නම් පමණයි ඔහු හොඳ ප්‍රථමාදාර කරුණක් වෙන්නේ. ප්‍රථමාදාර පිළිබඳ දැනුම නිසි පුහුණුව හා නිපුණතාවය ඔහු සතු තියෙනවා. ඒ වගේම කලබලයෙන් තොරව කටයුතු කිරීම, ස්ථානෝචිත ප්‍රඥාව, අවස්ථානුකූල නායකත්වය, ඉවසීම, පරීක්ෂාකාරී බව, කාර්මික බව හා අනුකම්පා සහගත බව, රෝගියා පිළිකුල් නොකිරීමේ හැකියාව, නිවැරදි හා සුදුසු ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව, කාර්මික බව හා අනුකම්පා සහගත බව, අනවශ්‍ය ලැජ්ජාවෙන් තොර වීම, සියල්ලටම එකසේ සැලකීමේ හැකියාව, තම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම හා බිය නැති බව ප්‍රථමාදාර කරුණක් සතු ගුණාංග බව අපි සිතා ගන්න ඕනේ. ප්‍රථමාදාර ලබා දීමේදී විශේෂ අවධානයක් ලක් යුතු කරුණු මොනවාදයි අපි දැන් අධ්‍යයනය කරමු. අපට සමුන රෝගියා හොඳින් නිරීක්ෂණය කිරීමේ අපිට හඳුනා ගන්න පුළුවන් ඔහු කුමන ආකාරයේ ආබාධක රෝග තත්ත්වයන්ට ගොදුරු වෙලා ඉන්නවා කියන එක. එයාට කොන්දට ආබාධයක් වෙලාද එහෙම නැත්නම් අතක් පයක් කැඩිලාද දක්ෂ ප්‍රථමාදාර කරුවෙක් නිරීක්ෂණය මගින් ඔහුට ලැබෙන රෝගියා කුමන ආබාධ තත්ත්වයන් හෝ අනුතුරු කර මුණ පාලා තියෙනවද කියලා හඳුනා ගන්නවා. එයාට ඔහු තීරණය කරනවා ඔහුගේ ආබාධ තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර සිදු කිරීමට. මෙහිදී අපි වඩාත් අවධානය යොමු කරන්න ඕන උඩුවට පේළියට හානි වෙලා තුතුම්ලාවට යම් හානියක් වූ පුද්ගලයෙක් ප්‍රවාහනය කිරීමේදී ඔහු ඔසවාගෙන යන කුමන ආකාරයෙන් සිදු කරන්න ඕනද කියන එක. එතකොට මෙය ඉතාම වැදගත් වෙනවා. අපි මේ ක්‍රමය ලොග්ගෝලින් මෙතඩ් කියලා හඳුන්වනවා. මේ ක්‍රමයේදී රෝගියා ප්‍රවාහනය සඳහා ඔසවා තබන ආකාරය එහෙනම් රැගෙන යාම සඳහා උදාහරණ කරන ආකාරය තමයි මෙතනදී අපි දකින්න ලැබෙන්නේ. මේකත් අපට ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදිහට ඉදිරිපාඩමකදී සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි දැන් බලමු ශරීරයේ යමක් ඇලී පවතින අවස්ථාව. විශේෂයෙන් ගහකින් වැටෙන විට එවලනම් ආයුධයක් අපේ ශරීරයේ ඇලීම නිසා වලොත් හේතු මත ශරීරයේ යම් ආගන්තුක ද්‍රව්‍යයක් තියෙනවා. කිසිසේත්ම එය ඉවත් කිරීම නොකළ යුතු දෙයක්. රෝගලවක රැගෙන යනකම් ඔහුගේ ශරීරයේ ඇමුණු දේ ඉවත් කරන්න හොඳ නැහැ. ඒකට හේතුව ඒ ඉවත් කරොත් එහෙම අපිට රුධිර වහනය නිසා පුද්ගලයා මිය යන්න බව අවස්ථාවක් තියෙනවා. ඒ ගැන ඔබගේ අවධානය යොමු කරන්න. තේසුමකදී පුද්ගලයෙක් නම් අපිට හමු රෝගියා සෙවීම හෝ කැමර කිසි දෙයක් දීම සුදුසු වෙන්නේ නැහැ. ඔහු වෛද්‍යවරයෙකුට යොමු කරලා ඔහුට අවශ්‍ය ප්‍රතිකාර කරනු ආහාර පාන ලබා දීම නොකළ යුතු දෙයක්. එමෙන්න ශරීරයේ කොටසක් ඇති ඉවත් වුණොත් එම කොටස පිරිසුදුව පොලිතින් ආවරණයක දමා එම අයිස් වල බහ වෛද්‍යවරයෙකුට රැගෙන යන්නේ නූතන වෛද්‍ය විද්‍යාව අනුව නැවත ඔබට එම ශරීර කොටස ශරීරයට බද්ධ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. අපි දැන් කතා කරන්න හදන්නේ ප්‍රථමාදාර ලබා දීමට සිදුවෙන සුලභ අවස්ථා කීපයක් පිළිබඳව. ඔබට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන අවස්ථාවක් තමයි ක්ලාන්තය ඇති වූ අවස්ථාව. ආසලේදී එහෙමත් නැත්නම් නිවසේදී නොයෙක් විට ඔබ දැකලා තියෙනවා ක්ලාන්තය හැදෙනවා. ක්ලාන්තය ඇතිවන්නේ මොළයට සැපෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම නිසා. ඒ වගේ රෝගීකු දුටු විට ඔහුට අපි ප්‍රථමාදාර ආරම්භ කිරීම සිදු කරන්න හොඳයි. අපි ගුවේ පුතේ දැන් බලමු ප්‍රථමාදාර ලබා ගැනීම සිදුවන සුලභ අවස්ථා කීපයක්. අපිට නිරන්තරයෙන් දකින්න ලැබෙන අවස්ථාවක් තමයි ක්ලාන්තය ඇති වූ අවස්ථාව. ආසලේදී නිවසේදී ඔබ බොහෝ විට දැකලා ඇති. ක්ලාන්තය කියන්නේ පුතේ මොළයට ඔක්සිජන් අඩු වීම නිසා ඇතිවන තත්ත්වයක්. මෙවන් අවස්ථාවකදී අපි රෝගියා දීමෝ හොඳට දිගා කිරීම සිදු කරනවා. ඒ වගේම කඩ ඇඳුම් ගුරු කිරීම, හොඳට වාතාශ්‍රය ලැබෙන පරිසරයක ඔහු ලබා ගැනීම කළ යුතුයි. ජලය ස්වල්පයක් මුහුණ දීම
අපි බොහෝ විට කරන ක්‍රියාකාරකම. සිය ලැබූ පසු උණුසුම් වීමක් හෝ ග්ලූකෝස් වර්ගයක් ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ සර්පයන් රස්ත කරපු අවස්ථාව. ඔබ බොහෝ විට දැකලා ඇති ලංකාව තුළ උග්‍ර විෂ සර්පයන් 5 දෙනෙක් පමණ ජීවත් වෙනවා. එම සර්පයන් දෂ්ට කිරීම නිසා පුද්ගලයන් මිය යන අවස්ථාවක් ඔබ අසයන. සර්පෙන් දෂ්ට කරපු රෝගීක අපිට හමු වූ විට මුලින්ම ඔහුගේ පිය තුරන් කිරීම සිදු කරන්න ඕන. සර්පය දෂ්ට කළ ස්ථානයේ සබන් යොදා ගලා යන පිරිසිදු ජලයෙන් තේරීම අපි සිදු කළ යුතු ප්‍රථම කාර්ය ලෙස ඔබ මතක තබා ගන්න. සපාකාපු ස්ථානයේ හෙළවෙන්නේ නැතුව කලනේ නොවන ආකාරයේ පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එමෙන්ම ඔහු කලක සිටින ඔරලෝසු මුදුව ආදී ඉර වෙන පුළුවන් ද්‍රව්‍ය කලවා ඉවත් කිරීම සිදු කරලා වෛද්‍යවරයෙක් ලෙස රැගෙන යාම සිදු කරන්න ඕන. එහිදී වැදගත් වන තවත් කාරණයක් තමයි සර්පයන් හඳුනා ගැනීම පහසුව සඳහා සර්පයක් රෝහල වෙත රැගෙන යනවා නම් වඩාත් පහසු වේවි වෛද්‍යවරයාට රෝගියාට ප්‍රතිකාර කිරීම. ඊළඟට බලන්නේ දෙබර හා බඹර දෂ්ට කිරීම. ඔබ නොයෙකුත් විට අප ඇති සතුකරේ ආශ්‍රිතව නිරන්තරයෙන් මෙම ප්‍රහාරයන් ලක් වූ පුවත් දකින්න ලැබෙනවා. මෙහිදී අපි කටයුතු කරන්න ඕන අනුකරණපත් පුද්ගලයා වහාම මේ ස්ථානයේ ඉවත් කර ගන්න ඕන. ඒ වගේම මුදු වලලු ආදී කලන සිටින දේවල් ඉවත් කිරීම දෂ්ට කරපු ස්ථානයේ හඳුනාගෙන එම ස්ථානයේ උගේ දල පිහිටායක් නම් ඒවා ඉවත් කරන්න ඕන කිසිම මොහත් තලයකින්. ඒ වගේම වේදනාකාරී තත්ත්වයක ඉන්න රෝගියා පසුවන්නේ ඔහුට වේදනානාශක ඖෂධයක් ලබා දෙන්න සිදු කරන්න පුළුවන්. දෂ්ට කිරීම වැඩි ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් වෛද්‍ය ප්‍රතිකාරයක් යොමු කිරීම සිදු කරන්න ඕන. තවත් සුලභව ඔබට දකින්න ලැබෙන අවස්ථාවක් තමයි විදුලි සැර වැදීම. මෙහිදී අපි අපේ ආරක්ෂාව තහවුරු කරගනිමින් ප්‍රධාන විදුලි තේනුව ගලවා දෙන්න එහෙම නැත්නම් විසන්ධි කර දැමීම ඉතාම වැදගත් වෙනවා. එසේ විසන්ධි කිරීමට අපිට හොයාගන්න නොහැකි නම් වියලි දණ්ඩක් හෝ කොසුමිටක් වගේ උපකරණයක් භාවිත කරමින් එම උපකරණය හෝ වයරය ඉවත් කිරීමට අපි කටයුතු කරන්න ඕනේ. එහිදී රෝගියා පරීක්ෂා කිරීම සඳහා අපි මුලින් අනුගමනය කරපු සිද්ධාන්තය වෙන ABCDE පියවර අනුගමනය කරමින් රෝග තත්ත්වය හඳුනා ගැනීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට අපි දුවේ පුතේ බලන්නේ පිළිස්සීමකදී කටයුතු කරන්න ඕන ආකාරය. අපේ ශරීරයේ පිළිස්සීම් වලට ලක් විය හැකි අවස්ථා කිහිපයක් දකින්න ලැබෙනවා. තාපයෙන් පිච්චෙන්න පුළුවන්, විදුලි බලයෙන් මගින් පිච්චෙන්න පුළුවන්, මෙන්න බින්දරෙන්, අයිස් මගින් හා රසායනික ද්‍රව්‍ය මගින් පිළිස්සීම සිදු වෙන්න පුළුවන්. එතෙන්දී ඔබ යම් විට හිතනවා ඇති අයිස් මගින් පිච්චෙනවාද කියන එක සාමාන්‍යයෙන් ශරීරයට ඔරොත්තු නොවන උෂ්ණත්වයක් හා ගැටීම තමයි අපි පිළිස්සීමක් කියලා දක්වන්නේ. එහිදී අයිස් කියන්නේ උෂ්ණත්වය විනාඩියක පවතින අවස්ථාවක්. එතකොට එම උෂ්ණත්වයත් අපේ ශරීරයේ සමට ඔරොත්තු නොදෙන තත්ත්වයක්. ඒ මත අයිස් ඍජුව ශරීරය හා ගැටුණොත් එම ස්ථානයේ පිළිස්සීමකට ලක් වීමේ හැකියාව තියෙනවා. එවන් රෝගියෙක් ඔබට හමු වුවොත් පුද්ගලයා වහාම මේ ස්ථානයේ ඉවත් කිරීම තමයි අපි මුලින්ම කරන්න ඕනේ. මේ සඳහා ගත හැකි හොඳම පියවර ලෙස 10ක් පමණ ගලා යන වතුරට ඇල්ලීම තමයි අපි කරන්න ඕනේ. ඒ වගේම රසායනික ද්‍රව්‍ය හෝ උකුරන දියර වර්ග ශරීරයට වැටලා තියෙනවා නම් එම ඇඳුම් ප්‍රවේශමෙන් කපා ඉවත් කිරීම සිදු කළ යුතුයි. රෝගියාගේ බිය පුරන් කරමින් ඔහු වහාම රෝහලක් වෙත ගෙන යාම ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට අපිට පුළුවන් හොඳම දේ වෙන්නේ. මෙහිදී ගින්නට මැදි වූ රෝගියෙක් ඔබට හමු වුවොත් ඔහු එම ගින්නෙන් බේරා ගැනීම මුලින්ම අපි කළ යුතු කාර්යය වෙනවා. ඒ සඳහා ඝනකම් රෙද්දක් භාවිතා කිරීම, ජලයේ කිරීම හෝ ගිනියවන පුද්ගලයා බිම පෙරලීමෙන් ගින්න නිවා ගැනීමට අවශ්‍ය අටයුතු සිදු කිරීම අප සතු වගකීමක් වෙනවා. බොහෝ විට ඔබට වෙන්න පුළුවන් අනුකූල ක්‍රමය තමයි තුවාලවීම. තුවාල කැපුම් තුවාල වැටීම නිසා වන සීරීම්, ඇනීම් හා නොයෙකුත් ආකාරයේ තුවාල ඔබේ ශරීරයේ ඇතිවිය හැකියි. එවන් අවස්ථාවක අප ප්‍රධාන වශයෙන් රුධිර වහනය වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම ඉතාම වැදගත්. ඒ සඳහා අපට කරන හැකි ප්‍රධාන ක්‍රියාවක් වන්නේ හෘදයට වඩා ඉහළින් තුවාලය ඊතනසේ ස්ථානගත රෝගියා ස්ථානගත කිරීම. ඒ වගේම වෙලුම් පටියක් ආශ්‍රයෙන් තුවාලයේ ඇති වූ ස්ථානයේ වෙලීම මගින් රුධිර වහනය නැවැත්වීමට අපට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා.
ඔබ පාසලේදී නිවසට ගිය විට අදිසියට ආහාර ගන්නකොට ආහාර හිර වුණා මතකද? එවන් අවස්ථාවක ඔබේ මාව හෝ පියා ඔබේ පිටට හිමින් තට්ටු කරා මතක ඇති නේද? එසේනම් ආහාර හිර වූ අවස්ථාවක අපි අනුගමනය කළ යුතු ප්‍රථමාධාර විදි මොනවාදයි දැන් සලකා බලමු. ළමයෙකු හෝ වැඩිහිටියෙකු නම් උරපෙදෙස ඉදිරියට නවා මුඛය ඉවර කර තෙරපුම ඉදිරියට යොමු වනසේ දෙමින් පිටට ආහාර දෙන අවස්ථාවක් ඔබට දකින්න ලැබෙනවා. නැතහොත් පිටුපසින් පිටගෙන මේ ආකාරයෙන් අත් දෙක විතමලවා උදරයේ පහළ කොටස කලින් තෙරපීම මගින් ඉරවි ඇති යම් දෙයක් නැත්නම් ඒ ඉවත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම කුඩා දරුවෙක් නම් ඔහු මුලින් අතට හරවා හිස පහළ සිටින්සේ අල්ලාගෙන උදරයේ ඉහළ කොටස නැමුණු ධනේශමත් තබා දෙලින් පිටට තට්ටු කිරීම මගින් ඉරවි ඇති යමක් නැත්නම් ඒ ඉවත් කර ගැනීමේ හැකියාව අපිට ලැබෙනවා. නාසයේ යමක් ඉරවියක් නම් ඔහු තෝලකට ගෙන යාම තමයි අපි කල යුතු මුලම පියවර වෙන්නේ. ඒ ගැනීමට අපි උත්සාහ කළොත් මේ තවදුරටත් නාස් විවරය තුල විඩ වෙන ඉඩකඩ තියෙන නිසා ඔහු රෝහල වෙත අරගෙන යන්න ඕන. ඒ අනවස්ථාවේ ඔහුට නිදා ගැනීමට අවස්ථාව නොදිය යුතුයි. දියගිලිමේකදී පුද්ගලයෙක් ගොඩටගත් පසු ඔහු සඳහා ප්‍රථමාධාර විදියට අපි අනුගමනය කරන්නේ මුළු සඳහන් කරපු ක්‍රියාදාමය ABCDE ක්‍රමය. ඒ අනුගමනය කරමින් ඔහු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අපිට පුළුවන් ඔහුගේ ශ්වසනය හා හෘද ස්පන්දනය ඇනහිට ඇතනම් පපුතෙරපු මහා කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න. ඉතින් මේ ආකාරයෙන් අපි පුද්ගලයෙකුගේ ජීවිතය රැක ගැනීම සඳහා ප්‍රථමාධාර ගෙනගෙන තිබීම ඉතාම වැදගත් වෙනවා. මේ සඳහා අපට උපකාර කරන ආයතන කීපයක ලංකාව තුළ දකින්න ලැබෙනවා. ශ්‍රී ලංකා රට පුරුෂ සංවිධානය, සාන්ත ජෝන් ගිලන් සේවය, 1990 ගිලන් රට සේවය මේ වගේ ආයතන මගින් හදිසි අවස්ථාවකදී අපට අවශ්‍ය ප්‍රථමාධාර පහසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි අද දවසේ ඉගෙනගත් පාඩම හොඳින් ඔබ අධ්‍යයනය කරොත් ඔබට පුළුවන්කම ලැබෙවි යම් දිනක පුද්ගලයෙකුගේ ජීවිතය සුරක්ෂිත කරගන්න. එසේනම් මෙම පාඩමට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නැවත හමු වුණු අප අද දවසේ පාඩම අවසන් කරමු. ආයුබෝවන්.